අයිබෝන් පුතේ සුබ දැසන සියලුම දරුවන්ට අපි අද කතා කරන්නේ බොහෝ වැදගත් මාතෘකාවක ඉදිරි කොටසක්. ඒ භාග පාඩමේ අපි පුතාලට පවරලා තියෙනවා සැලකිලි අභ්‍යාස ප්‍රමාණයක්. හරි වැරදි පුතාලා බලලා කරගෙන යන්න තමයි තියෙන්නේ. තුනේ එක අභ්‍යාස මාලා 24 වෙනි පිටුව. මොහමඩ් තමන් සතු ඉඩමින් hari ada dianiයට මොහමඩ් තමන් සතු ඉඩමින් hari ada dianiයට තුනෙන් එකක් පුතාටද ලියා වෙන් කර ඉදිරි කොටස වන අක්කර 10ක් පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කළා. කලේ පරිත්‍යාග කලේ මුළු ඉඩමෙන් කවර භාගයක් පුතන් තේරෙනවනේ මේ මිනිස්සයා දුටයි පුතාටයි ඉඩමෙන් දෙනවා දෙකෙන් එකයි තුනෙන් එකයි. එතකොට ඉදිරි කොටස තමයි පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කරන්නේ. දැන් අපිට පැහැදිලි මෙන්න මේකයි ගාන තුනේ එක අභ්‍යාස මාලාවේ 6 වෙනි ගැටලුව. ආයි කියනවා හොඳට අහගන්න පුතේ. මොහමඩ් මහතා තමන් සතු ඉඩමේ දෙකෙන් එකක් බියනියට දෙනවා. හරිද? තුනෙන් එකක් පුතාට ලියා වෙන් කරදී ඉදිරි කොටස වෙන අක්කර 10ක් පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කළේය. එතකොට පුතාට තේරෙනවා ඉඩමෙන් කවර භාගයක් පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කළේද කියලා. සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනි. දෙකෙන් එකක් තමයි දියණියට දීපු. තුනෙන් එක තමයි පුතාට දීපු. දුටයි පුතාටයි දීපු භාග දෙක එකතු කරලා සම්පූර්ණ ඉඩමෙන් අඩු කරාම එනවා ඉදිරි ටික පුණ්‍ය ආයතනයට දුන්නු නිසා පුණ්‍ය ආයතනයට දීපු භාගය. එතන සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕන දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය 6. දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය 6. එතකොට පුතාට පේනවා මෙතන 6ට දෙකේව 3යි 3 වරක් එක 3යි 6ට 3ඒව 2යි දෙවරක් එක 2යි සම්පූර්ණ එක කියන්නේ මේකේ යන විදියට 6න් 6 තමයි. එතකොට මෙතනින් අඩු කරන්න ඕනි 6න් 5. එතකොට පුණ්‍ය ආයතනෙට දීපු කොටස වෙන්නේ 6න් 1යි. පුණ්‍ය ආයතනෙට දීපු කොටස වෙන්නේ කොතරයිද පුතේ? 6න් 1යි. පුණ්‍ය ආයතනෙට ලබා දීපු භාගය වෙන්නේ 6න් 1යි. ඒක පැහැදිලිනේ. පුණ්‍ය ආයතන ලබා දුන්නු භාගය 6න් 1යි. ඒක කොහොමද ගත්තේ? දුවට දීපු දෙකෙන් එකයි පුතාට දීපු තුනෙන් එකයි. ආම් ඒ දෙක එකතු කරලා මුළු ප්‍රමාණයෙන් අඩු කරපු එක තමයි මෙතනදි කරන්නේ. ආරම මුළු ඉඩ ප්‍රමාණයක් කර කියන්නේ. පුතේ ඒක හොයලා නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ රොබෙලක්කන් දෙකෙන් අහනවා මුළු ඉඩ ප්‍රමාණය කොච්චරද? 6න් එකක් වන පුණ්‍ය ආයතනයට කර පරිත්‍යාගය අක්කර 10යිනේ. පුණ්‍ය ආයතනයට කළ පරිත්‍යාගය අක්කර 10යිනේ. ඒක 6න් 1යිනේ. මොකද්ද පුතේ මේ 6න් 1යි කියන එකේ අර්ථය? 6න් 1යි කියන එකේ අර්ථය තමයි ඉඩම කාල් කට්ටි 4කට කෑලි 4කට කැඩුවොත් ඉඩම කොටස් 4කට කැඩුවොත් ඉන් එක කොටසක් තමයි අක්කර 10. ඒතර 6න් 1 තමයි අක්කර 10. එම නිසා මුළු ඉඩම වන්නේ කොච්චරයිද? අක්කර 10 ගුණ කරනවා 6. උත්තරය අක්කර 60යි. මුළු ඉඩම අක්කර 60ක්. මොකටද තියාගන්න ඕන? දැන් තමයි ගන්න තියෙන්නේ. මේක අමාරු නෑ පුතේ. දුන්න භාගයක් දුන්නා. පුතාට තුනෙන් එකක් දුන්නා. ඉතිරි අක්කර 10 පුණ්‍ය ආයතනයට දුන්නා කිව්වා. දුන්න දීපු තුනෙන් දෙකෙන් එකයි. පුතාට දීපු තුනෙන් එකයි. දෙකේ එකතු කරාම 6න් 5යි. සම්පූර්ණ ඉඩමෙන් 6න් 5ක් දුන්නයි පුතාටයි දීලා. ඉදිරි කොටස බලන්නේ 6න් 5 අඩු කරලානේ. ඒක අමාරු නෑ. ඒ 6න් එක අක්කර 10ක් නම් ඒ 6න් එක අක්කර 10ක් නම් ඒ 6න් එක අක්කර 10ක් නම් මුළු ඉඩම බලන්න 1 10යිනේ. අක්කර එකක් 6න් එක කොටසක් අක්කර 10යි. මුළු ඉඩම බලන්න එක 6 ගුණයක් නිසා 6න් ගුණ කරනවා අක්කර 60යි කියන්නේ. ඊළඟට අහන්න වෙන මේව කතාවක්. තුන්වෙනි ප්‍රශ්නේ
පුණ්‍ය ආයතනෙට ලබා දුන් කොටස පුණ්‍ය ආයතනෙට ලබා දුන් කොටස ප්‍රමාණවත් නොවුනහි කඩහරි සිතක් පහළ වෙන තවත් පින් වැඩි කරගන්න ඕන කියලා හිතලා එයා කියනවා එම ප්‍රමාණය දෙගුණයක් කිරීමට තම කොටස ඉදිරිය ලබා දීමට දියණිය කැමති වුණා. පුණ්‍ය ආයතනෙට දීපු කොටස දෙගුණයක් කරා. එතකොට දැන් පුණ්‍ය ආයතනෙට දෙන්න ඕන කීයක්? තවත් දෙගුණයක් දෙන්න නම් පුතේ තවත් අක්කර 10ක් දෙන්න. එතකොට තිබුණු අක්කර 10ක් එක්ක දෙගුණයක් වෙනවා කියන්නේ 20ක් වෙන්නද? තව අක්කර 10ක් දෙන්න ඕන. එතකොට තිබුණු අක්කර 10යි දැන් අක්කර 10යි අක්කර 20ක් වෙන්න නෙමෙයි ඕන. එතකොට දියණියෙන් දෙන්න සූදානම් වෙන කොටස තමයි අක්කර 10යි. කැමති වුණා. එසේ තුන්පසු දියණියටත් පුතාටත් වෙන්වන්නේ ඉඩමෙන් සමාන කොටස බව වෙන්වන්න. එහෙනම් අපි බලන්න ඕනේ පුතා අක්කර 10ක් දුන්නට පස්සේ දියණියගේ දැන් තියෙන කොටස බලන්න. ඔන්න රොම්බිලක්කන් තුන. දියණියට දැන් ඇති කොටස. දැන් ලැබී ඇති කොටස. ලැබී ඇති ඉදම් ප්‍රමාණය. අන්න එහෙම ගමු. අක්කර 60ක් තියෙනවා නේද? ඔක්කොම ඕකෙන් දියණියට දෙකෙන් එකක් හම්බුණා. අක්කර 60න් දෙකෙන් එකක් කියන්නේ පුතේ අක්කර 30ක් ලැබී තිබුණා. ආන්න ඕකෙන් තමයි මේ අක්කර 30න් තමයි පුතේ මේ අක්කර 30න් තමයි මෙයා දෙන්නේ අක්කර 10ක්. එතකොට දැන් ඉදමනේ පරිත්‍යාග කරනවනේ 30ක් තිබුණා 10ක් පරිත්‍යාග කරනවනේ. පරිත්‍යාගයෙන් පසු නැවත පරිත්‍යාගයෙන් පසු නැවත පරිත්‍යාගයෙන් පසු ඉතිරිය අක්කර 30න් අඩු කරනවා තව අක්කර 10ක් පුණ්‍ය ආයතනෙට දුන්නම අක්කර 20යි. එය දැන් කවර භාගයක්ද? එය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? එය කවර භාගයක්ද කියලා වහමු පුතා දන්නවා අක්කර 60න් කියන්නේ අක්කර 20යි දැන් දියණියට තියෙන්නේ. දැන් දියණියගේ භාගය. දියණියගේ ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? බිඳුවට බිඳුවක් ලැබුණා. දෙකට දෙකේ එකයි 6ට දෙකේ 3යි. දැන් මොකෝ කියන්නේ? දැන් දියණියට ඉතුරුනේ 3න් එකක් තමයි. පුතාට හම්බුනේ 3න් එකක් තමයි. පුතාට හම්බුනේ 3න් එකයි. ඒ නිසා පුතාට සමානයි 3න් එකයි. ඒ නිසා දැන් දියණියට පුතාට කොටස් සමාන විය. මොන වැඩේ මෙහෙමයි. දුරට දෙකෙන් එකක් දීලා තිබුණා. ඒ කියන්නේ පුතේ දියණියට ලැබී තිබූ ඉඩම් ප්‍රමාණය අක්කර 60න් දෙකෙන් එකක් කියන්නේ අක්කර 30ක් නේ. එතකොට මෙතන අක්කර 30ක් දෙයට ලැබිලා තිබුණා නේ පුතේ. දියණියට තිබුණා අක්කර 30ක්. දියණියගේ අර මොකක්ද එක වුණු වෙලා දියණිය කියනවා තවත් පුණ්‍ය ආයතනෙට තව අර පිළිත් ටික දෙගුණ කරන්න ඕනි කියලා. යන තැනකට වැඩක් කරගන්න හිතලා දිනු හිතලා තිනවා අක්කර 30න් තව අක්කර 10ක් දෙන්න. මොකද අක්කර 10ක් පුණ්‍ය ආයතනෙට දීලා තිබුණා. තව ඒක දෙගුණ කරා. දෙගුණ කරන්න කියන්නේ තව අක්කර 10ක් පුණ්‍ය ආයතනෙට දෙන්න. අක්කර 30න් අක්කර 10ක් දුන්නා දැන් ඇයට ඉදිරි වෙන්නේ. දැන් ඇයට ඉදිරි වෙන්නේ නැවත පරිත්‍යාගයෙන් පසු ඉදිරිය අක්කර 20ක්. ඇයට කියලා ලියමු නේද? ඇයට නැවත පරිත්‍යාගයෙන් පසු ඉදිරිය අක්කර 30න් අක්කර 10 ගියම අක්කර 20යි. ඒ භාගයක් ලෙස ගත්තාම 60න් 20යි 20යි කියන එක උඩ කරනවා 3න් එකයි. ඒක තමයි දැන් යාගේ භාගය. එතන පුතාට කොහොමද ඒ 3න් එක? එම නිසා දැන් දෙදෙනාට සමාන කොටස් ලැබී ඇත. දෙදෙනාට සමාන කොටස් ලැබී ඇත. හොඳයි. අපි දැන් අටවෙනි ගාන කළා දෙන්නේ. අටවෙනි ගානට යනවා. යකඩ කම්බියක් සමාන කොටස් තුනකට කපා වෙන් කර ඉන් එක් කොටසක් නැවතත් සමාන කොටස් හතරකට බෙදා වෙන් කරලා කපාගත් කුඩා කොටස් කැමැල්ල මුළු කම්බිය දිගෙන් කවර භාගයක්? උදේ ඔන්නහගත් මේක මකන්නට කලින් මම ආයි කියන්නම්. දුට දෙකෙන් එකක් දුන්නා පුතාට දෙකෙන් තුනෙන් එකක් දුන්නා. දෙන්නට දුන්නා 6න් 5. මුළු ඉඩම 6න් 9 6න් 5 දුන්නා 6කින්. ඒක 6න් එක අක්කර 10ක්. මුළු ඉඩම බලන්න අක්කර 10 ගොඩ කරනවා 6 ඒ අක්කර 60ක්. දියණියට හිතෙනවා පුණ්‍ය සිතක් පහළ වෙනවා. යන තැනකට වැඩක් කරගන්න හිතෙනවා.
අක්කර 60 භාගයක් වශයෙන් අක්කර 30ක් ලැබෙච්ච දියණිය කරන්නේ ඒකෙන් තව අක්කර 10ක් අක්කර 10ක් කියන කාලේ කොහොමද? එයාගේ අදහස තිබුණේ පුණ්‍යායතනට දීපේක දෙගුණ කරා. පුණ්‍යායතනට දීපේක දෙගුණ කරන්න කියලා හිතුනේ. දුන්නේ අක්කර 10යි. ඒකේ දෙගුණේ පුතේ අවත් අක්කර 10ක් දෙන්න. කාල්ද දෙන්න තීරණය වුණේ. දියණිය දෙන්න හිතුනේ. දියණියට අක්කර 30ක් තිබුණා. ඒකෙන් 10ක් දුන්නාම දැන් එයා දෙන්නේ අක්කර 20ක්. අපිට දැනගන්න ඕනකම තිබුණේ දැන් ඇයට ඉතිරි අක්කර 20 පුතාගේ ගානට සමානයි කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඕනනම් මෙයාගේ අක්කර 20 තියාගෙන පුතාගේ කොටස කියලා අක්කර 62 තුනෙන් එක අරගෙන දැන් අක්කර 20ක් අරගෙන ඒ දෙන්න සමාන කරන්නත් තිබුණා. නැත්තම් අපිට පුළුවන් දැන් දියණියගේ බාහ 60න් 20ක් නිසා ඒ තුනෙන් එකක් කියලා අරගෙන පුතාට කොච්චරද කියලා එහෙම බලන්නත් තිබුණා. දැන් මේ කතා කරන්නේ වෙන ගන්න. මොකද්ද? මේ අභ්‍යාස මාලාවේ පළවෙනි ගන්න. අර අන්තිම ගන්න. දැන් එතකොට අපි ඒකේ කියන දේ බලන්න. කම්බි කැල්ලක් සමාන තැනි තුනකට කපලා පංගුවා. උදා ගන්නවනේ බොහොම සරල දෙයක් නේ පුතේ. කම්බියක් තුනකට කඩලා එක කොටසක් අරගෙන. ඔන්න අපි කතා කරන්නේ අන්තිම ගන්න. සමාන පළවෙනි ප්‍රශ්නේ. කම්බියකින් තුනෙන් එකක් අරගෙන ඒ කෙනුත් හතරෙන් එකක්. එහෙමනේ පුතේ. තුනෙන් එකකට කපනවා කම්බියක් තුනකට කපලා කැල්ලක් අරගෙන ඒකත් හතරට කපලා කැල්ලක් ගන්න. තුනෙන් එකෙන් හතරෙන් එකක්. එක්වරක් එක එකයි තුනක් හතර 12. උත්තරය 12න් එක. සම්පූර්ණ කම්බියෙන් ගිය පංගුවක්ද 12න් එක. ඊළඟට අහනවා ඊට වෙන් කිරීම රූප සටහනක් මගේ නිරූපණය කර. ඒකෙදි දැක්වෙන පිළිතුරු හා සසඳන. බලන්න පුතේ. ඔන්න අහගන්න. රෝමිලක්කම් 2. මේ අතට කොටු 4කට ආයි බෙදන්න වෙන නිසා මේ අතට කොටු 6ක් හරි 3ක් හරි එන ආකාරයට මේ වගේ ත්‍රිකෝණාංශයක් දාගන්න. ඒකෙන් ඉස්සර වෙලා මේක 3කට බෙදා ගන්න. 3කට බෙදුවාම ඔන්න අපිට ලැබෙනවා පුතේ. 3න් පංගුව කියන්නේ. හරිද? 3න් පංගුව ආයි බෙදනවා පුතේ 4කට. ඔන්න ඔය විදිහට 4කට. හරිද? මොක තමයි වෙන්නේ. ඊට පස්සේ පුතාට පුළුවන් මේ කඩේරකින් හරි කණීරෙන් හරි මේ විදිහට දික් කරන්න. දික් කරාම පුතාට පැහැදිලි වෙනවා එක හා සමාන කොටස් 12කින් එකක් තමයි ඔය කියන විදිහට එක කොටසක් තමයි ඔය කියන විදිහට එන්නේ කියලා. මේ අතට සමාන කොටස් 3කට බෙදුවා මේ අතට එක 7කට බෙදුවා. නේද? කම්බියක් 3කට බෙදලා ඒක නැවතත් 4කට බෙදුවාම ලැබෙනවා කියලා තමයි ඔය කතා කරන්නේ. කුඩා කැබැල්ල සෙන්ටිමීටර් 70ක් විතර මුළු කම්බියේ දිග. අයියෝ අයි. හරිම ලේසි. අද උගණන් වලත් එක්ක තියලා බැලුවා. කුඩා කම්බිය කියන්නේ කුඩා කම්බි කෑල්ල කියන්නේ 12න් පංගුවක්. ඒක සෙන්ටිමීටර් 70. කුඩා කම්බි කෑල්ල සෙන්ටිමීටර් 70. කුඩා කම්බි කෑල්ල කියන්නේ පුතේ සම්පූර්ණ කම්බියෙන් 12න් එකක්. 12න් එක තමයි 70. මේ මුළු කම්බියේදී. එම නිසා මුළු කම්බියේ දිග සමානයි 70යි cm කියන එක ගුණ කරනවා 12. බිඳුව දැම්මා cm 7ක් 2 14න් 4 එකක් ඉතිරි 7ක් 7යි එක 70න් ගුණ කරනවා කියන්නේ බිඳුව දාලා 7න් ගුණ කරනවා කියන්නේ. cm බෙදනවා මීටර කරන්න 8.4 මීටර. මේ විදිහෙන් හිතෙන් බෙදන්න ඕන. ඒවා බෙදන බව පෙන්වන්න ඕනේ නැහැ. මොකද අපි සෙන්ටිමීටර වලින් 840ක් කියලා කියනකොට ටිකක් ගොම්වා නේද? දැන් උදාගේ අතේ රුපියල් 100ක් තියෙනවා කියනවා මිසක් අපි කියන්නේ නැහැ නේ. 70000ක් තියෙනවා කියන. ඒ වගේ 70000ක් කියන කතාවේ කට්ටක් තියෙනවා. නමුත් 7 කියන එක අපි භාවිතා කරනවා අඩුයි. මොකද ඊට වඩා ලොකු එකක් තියෙනවා අපිට. රුපියල් 10යි 100යි කියලා කියනවා. ඒ වගේ සෙන්ටිමීටර 840ක් දිග කම්බියක් කියනවට වඩා ලස්සනයි මීටර 8.4ක් දිග කම්බියක් කියලා කියන්නේ. අන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් ඊළඟට කතා කරන ප්‍රශ්නේ තමයි බොහොම වැදගත්. හරි පරිස්සමෙන් කල්පනා කරලා තේරුම් ගන්න ඕන මම මේ මොකක්ද කියන්නේ කියලා. දැන් මෙන්න මෙහෙම දෙයක් අහනවා. දැන් ඔයාලට මතකයි නංගිත දීප එකයි මල්ලෙට දීප කොටසයි දෙක එකතු කරලා මුළු ගානෙන් අඩු කරා. දැන් මෙතනදී අපිට පැහැදිලි ලෙස කියනවා 3න් 1න් 4න් එක. අන්න මේ කතාව මතක තියාගන්න. අල්නෑන්නින් කියන්නේ පුතේ කුඩ කිරේ. මේක දැන් පැහැදිලි කම්බියක් 3කට කැපුවා ඒක 3න් පංගුව. ඒක නම් 4කට බෙදුවාම 3න් 1න් 4න් 12න් 3කට ඇදුවා මේ අතට ආයෙත් මේක 4කට කැපුවා. මේකේ පංගුවක් කියන එක තමයි මේ.
තේරුණා නේද? ඇදලිනේ right හොඳයි. අපි මේක මොකනවා? දැන් අපි යනවා දෙවෙනි අභ්‍යාස මාලාව මොන වගේද කියලා බලන්න. එක තුට්ටක් එකේ නිදර්ශනට අපි යමු. නිදර්ශන ඔන්න බලන්න පුතේ ඒක උඩින් තියෙන නිදර්ශනය අපිට තව අභ්‍යාසයක් කරගන්න මෙන්න මේම. පිටු අංක 35 තියෙන පුතේ නිදර්ශන. කවුරුත් අතට ගන්න කොයි නිදර්ශන බලන්න මොකද්ද කියන්නේ කියලා. එතන කියනවනේ මේක කතාව. රාජු තම පියාගෙන් ලද තුනෙන් දෙකක් මුදලින් තුනෙන් දෙකක් පොත්පත් ගැනීමටද ඉදිරියෙන් අන්න වැදගත් අන්නෝන වචනේ පුතේ. තුනෙන් දෙකක් පොත්පත් ගැනීමට පොත්පත් ගැනීමට තුනෙන් දෙකක් වැය කරාම තුනෙන් දෙකක් පොත්පත් ගන්නට වැය කරාම තුනෙන් දෙකක් පොත්පත් ගන්න වැය කරාම ඉදිරිය තුනෙන් කීයද? එකක්. ඒකෙන් ඉදිරියෙන් තුනෙන් එකෙන් හතරෙන් එකක් ගමන් වියදම් සඳහා වැය කරනවා. ඉදිරිය කියන්නේ තුනෙන් එකයි. ඒක කොහොමද ගත්තේ? සම්පූර්ණ තුනෙන් දෙකක් මෙහා පොත්පත් ගන්න වැය කරාට පස්සේ ඉදිරිය තුනෙන් දෙකයි. ඒකෙන් හතරෙන් එකක් ගමන් වියදම් සඳහා පොත්පත් ගැනීමෙන් පසු ළඟ ඉදිරි වූ මුදල කවර භාගයක් දෙකද පුතේ ගන්න විදිහ ඔච්චරම ගන්නවට අරන් ඕනේ කෙලින්ම ඉදිරිය කියලා ලිව්වනම් හරි පොත්පත් ගැනීමෙන් පසු ඉදිරිය සම්පූර්ණ එකෙන් අඩු කරනවා තුනෙන් දෙකක්. එක කියන්නේ තුනෙන් දෙකක් අඩු කරාම තුනෙන් එකයි. ගමන් වියදම් සඳහා ව්‍යාජුන් මුදල වැය කළ භාගය ඉදිරිය කියන්නේ තුනෙන් එකෙන් හතරෙන් එකක්. ඒ කියන්නේ 12න් එකයි. ඊළඟට අහනවා ඒක ඉන්පසු රුපියල් 500ක් ඔව්වත් ඉදිරි ඉස්සර වෙලාම අපි ඉදිරි භාගය හොයන්නේ. කොහොමද ඉදිරි භාගය හොයන්නේ? මෙහෙමනේ. උදේ මේ මෙයා පොතේ සමානලාට කියලා ඉලක්ක අරන් තියෙන්නේ. දැන් මෙයාට තියෙනවනේ වියදම් දෙකක් මේ වෙනකොට කළානේ. මොකද්ද වියදම් දෙක? එකක් තමයි පුතේ පොත්පත් ගන්නට. ඒක තුනෙන් දෙකක් යා දැක්කලා තියෙනවා. ගමන් වියදම් සඳහා ඒක 12න් එකක් කියලා දැන් අපි හොයාගන්න. කොහොමද ඒක හොයාගත්තේ? ඉදිරියෙන් හතරෙන් එකක්. ඉදිරිය කොච්චරයිද? තුනෙන් දෙකක් පොත්පත් ගන්න තව තුනෙන් එකක් තියෙනවා. එතකොට ඒ තුනෙන් එකෙන් අල්ල හතරෙන් එකක් තමයි මොනවද පුතේ? එයා වියදම් කරන්නේ ගමන් වියදම් සඳහා. මේක කියන්නේ එක්වරක් එකයි තුන්වරක් අතර 12යි. මේ පෙළ පොත්වල තියෙන්නේ උදාහරණ ඒ විදිහට කරන්න ඕනේ නැහැ. ඉස්කෝලේ ගුරුවරුත් අරන් ගන්න තැනක් ඒක. සමහර ටීචර්ස්ලාට තියෙන අත්දැකීම මත මේ තියෙන දේ මේ විදිහටම ලියවනවා දරුවන්ට අනිත් ප්‍රශ්නයක් අකින් දෙකකින් හදාගන්න දෙන්නේ නැහැ. එහෙම කරන්න නරකයි. මේක ගොඩාක් දුර්වල දරුවන්ට තේරුම් ගැනීම සඳහා ලියලා තියෙන ප්‍රකාශනයක් විතරයි. මේ විදිහටම කරන් හදන්න ඕන කියලා එකක් නැහැ. දැන් ඔයාලා දන්නවා ටිකක් විෂය දන්න දරුවන්ට මේ පෙළ පොතේ තියෙන උදාහරණ කියවලා තේරුම් ගන්නත් බැහැ. ඒක උදාහරණකට අරමුණ දැයි. විස්තරේ දැයි. ගමන් වියදම් සඳහා කෙලින්ම ඉදිරියවල තුනෙන් එකයි. මේකෙන් හතරෙන් එකක්. ඒක තමයි කතාව. ප්‍රොමිලා නම් දෙක. ඉතින් දරුවනේ අහනවා එයාගේ අපේ ඉදිරිය රුපියල් 500. එහෙනම් අපි ඉස්සරල ගන්න ඕන ඉදිරි භාගය කියන්නේ පුතේ ඉදිරි වූ රුපියල් 500. එය මුළු මුදලෙන් කවර භාගයක්? ඒක කරන්නේ මෙහෙමනේ. සම්පූර්ණ එකෙන් මෙයා අඩු කරන දැන් මෙයා කළ වියදම් දෙක. එකක් තමයි තුනෙන් දෙකක් පොත්පත් ගන්න බෑ කරා. එකක් තමයි 12න් එකක් මොනවද පුතේ? 12න් එකක් ගමන් වියදම් සඳහා බෑ කරා. ඒක අඩු කරනවා සම්පූර්ණ එකේ. සම්පූර්ණ එක කියන්නේ ආට ඕනේ ඉතින් සම්පූර්ණ එක කියන්නේ 20න් 20යි 60න් 60යි 30න් 30යි 8න් 8යි 9න් 9යි 10න් 10යි ඒක තමයි සම්පූර්ණ එක කියන්නේ. ඒතර සම්පූර්ණ එක වශයෙන් මේක තියාගෙන මේ පැත්ත පොදු හරය හොයනවා. 3යි 12යි පොදු ගුණාකාරය 12යි 12ට 3යි 4යි 4 වරක් එකයි 12ට 12යි එක වරක් එකයි සම්පූර්ණ එක කියන්නේ 12න් 12යි ඒක අඩු කරනවා 12න් 9ක් අවසාන පිළිතුර 12න් 3යි කියලනවා 3ට 3ව 1යි 12ට 3ව 4යි කියපුවයිද 4න් 1 ඉතිරි භාගය 4න් 1 දරුවනේ මේ සම්පූර්ණය තාත්තදී මුදලෙන් 4න් එකක් දැන් ඉතිරි 4න් 1 තමයි ඉතිරි වෙච්ච රුපියල් 500 රුපියල් 500 ගැන මෙතන ගන්න කියනවා. මොනවා මේ දරුවෝගේ තියෙන දුර්වලතාවය තමයි කියලා කියනකොට තර 4න් 1 ආවේ කොහොමද? අර රුපියල් 500 කොහෙන්ද ආවේ? මේ ගාන කියවන්න නැතුව මැරෙන්න හදනවා. බලන්න මෙතන කියනවා නේ පුතා
පියාගෙන් ලැබුණු මුදල 3න් 2ක් පොත්පත් ගත්තා. ඉතිරියෙන් 4න් 2ක් ගමන් වියදම් සඳහා වැය කළා. ඉතිරි වුණා රුපියල් 500. හරිනේ. ඉතිරි භාගේ 4න් 1යි. ඒ මුදල රුපියල් 500යි. එතකොට අපි දන්නවා එම නිසා උට ලැබුණු මුළු මුදල වන්නේ හරිම ලේසි. රුපියල් 500 ගුණ කරනවා 4ෙන්. 4 වරක් 0.04 වරක් 20යි. රුපියල් 2000ක මුදලක් තමයි මෙයාට හම්බෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අර කියන වියදම් පිළිතුරේ තියෙන්නේ. තේරුනේ නැති දරුවන් අත උස්සන්නේ. අජිපතේ තියෙන උදාහරණයක් ගත්තා විතරයි අපි අපේ ක්‍රමයට ගන්න හැදුවා. මේක තමයි සිස්ටම් එක. ඔන්න රෝමිලක් නම් එකක් මොකක්ද? ඉදිරිය. ඒ කියන්නේ පුතා පොත්පත් වලට වියදම් කළ පසු ඉදිරිය සම්පූර්ණයෙන් අඩු කරනවා 3න් 2ක්. සම්පූර්ණ එක කියන්නේ 3න් 3යි. ආංගිකයෙන් 3න් 2ක් අඩු කරාම හරිම සරලයි. 3න් 1ක් අවුට් ඉදිරි. 3න් 1ක් අවුට් ඉදිරි. ඔන්න බලන්න මේ වගේ ගානක් දැන් තියෙනවා. පුතාට හදන්න දීපු ගානක්. තේරුණාද? පැහැදිලිද? හරිනේ. ඔන්න සම්පූර්ණයෙන් 3න් 2ක් පුතේ පොත්පත් ගන්න වියදම් කරාට පස්සේ ඉතිරිය පොත්පත් ගන්නට වියදම් කර පසු ඉතිරිය 3න් 1ක්. මේ ඉතිරියෙන් 4න් 1ක් දැන් ගමන් වියදම් වලට වියදම් කරනවා. ඉතිරි වුණා රුපියල් 500. ඉතිරි භාගය අපි ඉස්සෙල්ලා හොයාගත්තා. මොකද 500ට කම්පෙයාර් කරන්න සමාන කරන්න. ඒතර අපි මේ 500ටයි භාගය හොයාගත්තා. ඊට පස්සේ මේ මුළු ගානට යන්නේ ඉතිරි භාගය වෙන්නේ එකෙන් අඩු කරනවා අර දෙක එකතු. ආංගික 4න්. ඒ 4න් එක රුපියල් 500 නම් මුළු මුදල බලන්න එක ගුණ කරනවා 4. එක ගාන මේ තරම් වාරයක් කියලා දෙන්නේ පුතේ මේක අත්‍යවශ්‍යයි විභාගෙට එනවමයි ලකුණු 12ක ප්‍රශ්නයක් මෙතන ගියාම සියලු විභාග වලට තියෙනවා. ද උමනාවෙන් අහගන්න. ද දරුවෝ වගේ අහගන්නවා නේ. ඔන්න නිකන් ආවට ගියාට එක දවසක් වෙලාවක් අර වීඩියෝ එක දාන්න කියලා බලන්න දැක්ලා දාන්න එපා පුතේ. බලන්න ඕනේ. නැත්නම් කෝල් කරලා අහන්න ඕන. ඒ ඔය තියෙන WhatsApp numbers වලට කතා කරලා දිගින් දිගටම Tamanට ඒ අතරිත වීඩියෝ එක ගෙන්න ගන්න ඕනේ. ඒක උනන්දුව තියෙන්න ඕන. හොඳද? නගරේ කාර්යාලයක සේවය කරන ඔස්ටින් මහතා. ඔන්න ටවුන් එකේ ඔෆිස් එකක වැඩ කරනවලු පුතේ ඔස්ටින් කියලා මහත්තයෙක්. තම මානසික වැටුපෙන් 5න් 2ක් කැම බීම සඳහා වියදම් කරනවා. ඉදිරියෙන් 3න් 2ක් බිරිඳට යවනවා. එහෙනම් බිරිඳට යවනවා කියන්නේ මෙයා ගෙදර යන්නේ ඉවත් වෙන්න. ඒ තරමට වැඩ. හොඳයි. හොඳ කෙනෙක්. නගරේ වැඩ කරනවා. ඔස්ටින් මහත්තයා ඔෆිස් එක. ඒකේ 5න් 2ක් කැම බීම සඳහා වියදම් කරනවා. ඉදිරියෙන් 3න් 2ක් බිරිඳට යවනවා. කෑම වියදමෙන් පසු වැටුපෙන් කවර භාගයක් ඉදිරි වේ? දැන් කළා වගේමයි. මම මේ කතා කරන්නේ උදේ 3 2 අභ්‍යාසය. 3 2 අභ්‍යාසය හරිද? ඒකේ පළවෙනි ගාන සම්පූර්ණ වැටුප 3න් 3ක් වෙනකොට නෑ 5න් 5ක් වෙනකොට 5න් 5ක් වෙනකොට ඒකෙන් 5න් 2ක් යවනවා කාටද? නෑ 5න් 2ක් යනවා කාටද? කෑම බීම වල. කෑම බීමෙන් පසු ඉතිරි භාගයයි මේ හොයන්නේ. ඒ 5න් 2ක් අඩු නම් 5න් 3 සම්පූර්ණ වියදමේ කෑම බීම වලට 5න් 2ක් වින් කරාට පස්සේ යාත් ඉතිරි වෙනවා පුතේ 5න් 3. දැන් වැඩන්නේ ඉතිරි වුණා ඒකෙනුත් 3න් 2ක් බිරිඳට යවන්න වෙනවා. ඔව් වැටෙන්නේ කවර භාගයක් බිරිඳට යවයි. ඔයාලා නේද පුතේ? මම ඉස්කෝලේ යන කාලේ මට ඔක ඒ පාඩමකට හම්බුනේ 9 වසර දෙවිත. මම ලිව්වේ ඔකට 5න් 3යි. යවන භාගයේ කීයද කියලා අහුවනම් කොහොම මේ ගන්නේ මම කියන්නේ මේ ගන්න දෙන අපි කාලේ තිබුණේ. ඊට වඩා සංකීර්ණයි. දැන් උන් තියන්නේ උඩින් මෙහෙම ඉතිරියෙන් 3න් 2ක් පිළිසෙට යවයි කියලා. මං ගණන් ගන්න යාර ඉතිරියෙන් කියන්නේ. අනෝනේ යටින් බින්දට යවුවේ කවර භාගයක්ද කියලා උඩ බැලුවා. තීරෝ ඒකේ 3න් 2යි කියලා ලිව්වා බින්දට යවුවේ 3න් 2යි. වැරදි සම්පූර්ණයෙන් වැරදි. අර ඉතිරියෙන් කියන වචනේ මම සැලකිල්ලකට ගත්තේ නෑ. සම්පූර්ණයෙන්ම වැරදුනේ ගන්නට වෙන්නේ. වැටගත්ම දේ තමයි අර ඉතිරිය. අහගෙන ඉතිරියෙන් 3න් 2ක්. ඉතිරිය 5න් 3යිනේ දැන්. 5න් 2ක් කැමරට ගිහින් ඉතිරි වුණා 5න් 3යිනේ. ආගේ කෙන් 3න් 2ක්. අන්න ඒකෙන් 3න් 2ක්.
එකෙන් තුනෙන් දෙක. තුනෙන් තුනෙන් එකයි. තුනෙන් තුනෙන් එකයි. එක් වරක් දෙක දෙකයි. අස්සරක් එක පහයි. අන්න පහෙන් දෙකක් තමයි බිරිඳට යවන්නේ. හරියටම කෑව ප්‍රමාණය සමානයි පුතේ බිරිඳට යවූ ප්‍රමාණය. කෑවෙත් පහෙන් දෙකයි බිරිඳට යවුවෙත් පහෙන් දෙකයි. නමුත් මම ඉස්කෝලේ යන කාලේ මට තේරිච්ච විදිය තමයි බිරිඳට යවුණු කොටස උඩින් ලියලා තියෙනවා යටින් අහලා තියෙනවා. එයා ඉතින් කියපු දෙයක් සිංහල වාක්‍ය තිබුණනේ. ඊට චේතේ කියවා ආයති ගැටුණු පිටුරු සපයක්. චේතේ තියුණා උඩින් තා බිරිඳට යවුව තුනෙන් දෙකක්. බිරිඳට යවුව කොටස කීයද? තුනෙන් දෙකයි. උඩ තියෙනවා. නෑ ඉදිරියෙන් තුනෙන් දෙක. එහෙම කවුරුත් දන්නේ එහෙම හිතන් ඉන්නවා නම් ඒක වෙනස් කරන්න. ඔවුන් ඉදිරි වන්නේ වැටුපෙන් කවර භාගය? ඔන්න රෝබෙලක් අන්තුන. ඔවුන් ඉදිරි වන භාගය. හරිම ලේසි. එකෙන් අඩු කරන්න ඕනි පහෙන් දෙකක් යවාය. පහෙන් දෙකක් යවුවාය. නේද? ඔහුට හන්න පහෙන් දෙකක් ගියා. භාර්යාවට යවන්න පහෙන් දෙකක් ගියා. සම්පූර්ණ එක යනු පහෙන් පහ අඩු කරනවා. පහෙන් හතරක්. පහෙන් හතරක් අඩු නම් උත්තරේ පහෙන් එකයි. සම්පූර්ණ පහෙන් හතරක් අඩු නම් පහෙන් එකයි. ඔහුට ඉතිරි වූ භාගය. ඔච්චරයි ඒ ගාන එකමාරුනේ. අත උස්සන්න එක තේරුවේ නැති දරුවන් ඉන්නවනම් කවුරුද? වැඩි වෙලාවක් දෙන්න බෑ පුතේ. ඒක සඳහන් කරගන්න. මොකද අපිට වෙලාව ගොඩාක් වටිනවා. ඉන්න බලන්න දැන් ඉස්සරහට කිලෝද ගහගන්න. අහුට තිබුණා පහෙන් පහක ආදායමක් මුළු ආදායම පහෙන් පහයි. ඒකෙන් පහෙන් දෙකක් යා කෑමට වියදම් කරාම ඉතිරි වෙනවා පහෙන් තුනක්. කෑමට වියදම් කරනවා පහෙන් දෙකක් ඉතිරි වෙනවා පහෙන් තුනක්. පැහැදිලි දෙක. ඊට පස්සේ අහනවා ඉතිරියෙන් තුනෙන් දෙකක් යවනවා භාර්යාවට. ඉතිරිය පහෙන් තුනයි. මේකින් කියන්නේ නැහැ. ඉතිරියෙන් තුනෙන් දෙකක්. ඒ කියන්නේ තුනට තුන කැපිලා යනවා අනයින්මින් කියන්නේ දුක කිරීමනේ. මේ තුනට තුන කැපෙනවා එක්වරක් දෙක දෙකයි වසරක් එක පහයි. එතකොට පහෙන් දෙකක් යනවා කාටද? භාර්යාවට. පහෙන් දෙකක් යනවා මොකටද? කෑමට. කෑමටයි භාර්යාවටයි ගියාට පස්සේ ඉතිරිය කීයද කියලා අහනවා. සම්පූර්ණ එකෙන් අර දෙන්නගේ එකතු අඩු කර. මොන දෙන්නද? කෑමට සහ භාර්යාවට. දෙකෙන් එකතු කරාම පහෙන් හතර. සම්පූර්ණ එක කියන්නේ පහෙන් පහ. පහෙන් හතර අඩු වෙනවම පහෙන් දෙකයි. දෙවෙනි ගානට අපි එක්තරා මුදලින් දෙකෙන් එකක් ඒත දෙනවා. ඉතිරියෙන් තුනෙන් එකක් පීත දෙනවා. ඉන්පසු ඉතිරි කොටස සීත දෙනවා. බෙදු මුදලෙන් සීත ලැබුණු භාගය කීයද? අම්මෝ එක සැරේට සැර වැඩි දීපු ඉති. ඔන්න බලන්න. අපි පියවර සහිතව ගාන එහෙම දුන්නට අපිට කලබලයක් නෑ. ඔන්න අංකේ මේ පටන් ගන්නවා මේ පැහැදිලි මදි භාග. ඒ නිසා මම ලියනවා ඒට ලැබුණු භාග. කොච්චරයි දෙකෙන් එක. බීට ලැබෙන්නේ කොච්චරක්ද පුතේ? ඉතිරියෙන් තුනෙන් එකක්. ඉතිරිය කොච්චරද? දෙකෙන් එකයි. අයි පුතේ ඒට දෙකෙන් එකක් දුන්නා. ඉතිරි උනේ දෙකෙන් එකයි. දෙකෙන් එකෙන් තුනෙන් එකක්. එක්වරක් එකයි. තුනක් දෙකයි. ඇත්තටම බීට හම්බෙලා තියෙන්නේ. දෙකෙන් එකක්. බීට හම්බෙලා තියෙන්නේ 6න් එකක්. ඉතිරියෙන් තුනෙන් එකක්. ඉතිරිය දෙකෙන් එක. ඒ කොහොමද ඉතිරි? ඒට දෙකෙන් එකක් දුන්නා. ඉතිරි උනේ ඉතිරි දෙකෙන් එක. ඒ දෙකෙන් එකෙන් තුනෙන් එක. එහෙනම් ඔන්න දැන් අහන ප්‍රශ්න උත්තර දෙනවා. සීත ලැබුණු භාගය වෙන්නේ එකෙන් අඩු කරනවා. දෙකෙන් එක වන ඒට දීපු භාගෙ 6න් එක වන බීට දීපු භාගෙ. පැහැදිලිද පුතා? ඔන්න 6 සැරයක් කියන හොඳට අහගන්න. ඒට දෙකෙන් එකක් දීලා ඉතිරියෙන් තුනෙන් එකක් බීට දෙන්න. ඒට දෙකෙන් එකක් දුන්නම බීට හම්බෙන්නේ දෙකෙන් එකයි. බීට හම්බෙන්නේ දෙකෙන් එකයි. ඒකෙන් තුනෙන් එක. 6න්. සම්පූර්ණ එකෙන් අඩු කරනවා. දෙකේ 6යි පොදු ගුණාකාර 6. 6ට දෙකේව 3යි 3 වරක් 1 3. 6ට 6 එකයි වරක් 1. සම්පූර්ණ එක කියන්නේ 6න් 6. ඒකෙන් අඩු කරනවා 6න් 4. උත්තරය බලන්න පුතේ. ඔන්න 6න් 4ක් අඩු කරාම 2යි යන්න 6යි. 6න් 2යි කියන එක දැන් නැගිටලා තියෙන්නේ. චුති බබාට දෙකි. බලන්න සම්පූර්ණ
අඩු වෙනවා. අයින් අතර මොකද්ද? එයාට දෙකෙන් එකක් දෙනවා. ඒට 6 එකක් දෙනවා. බීට. බීට 6 එක හරි කොහමද? ඉදිරියෙන් තොලන්නේ. ඉදිරිය කොහමද? දෙකෙන් එකක් ඒට දුන්නා. සම්පූර්ණයෙන් දෙකෙන් එකක් දුන්නා. තව දෙකෙන් එකක් ඉදිරි. දෙකෙන් එකක් අඩු නම් දෙකෙන් එකක් ඉදිරි. ආන් ඒකෙන් තුනෙන් එක. يعني බීට 6 එක. ඒටත් දීලා බීටත් දීලා ඉදිරිය සීම දෙනවා නම් සම්පූර්ණ එකේ මුළු එකේ කරනවා. 6න් දෙකෙන් එකයි 6න් එකයි එකතු කරාම 6න් 4යි. මේ පොදු හරය අරගෙන වරහන් ඇතුළට දුරු කරනවා. ඊළඟ 6න් එක අඩු කරාට පස්සේ උත්තරේ 6න් 2යි. තව එක කුඩා කරන්න පුළුවන් අපි පුතේ. දෙකට දෙකේ එකයි. 6ට දෙකේව 3යි. ඔන්න කොහොමයි ඒක කුඩා කරාම ඔය සීත හම්බෙච්ච බාර. ඔන්න ඊළඟට යන කතාව බලන්න. නේ යථ ආකාරයට නොබෙදා. මෙහෙම නෙමෙයි. මෙහෙම බෙදුවේ නෑ. යථ ආකාරයට නොබෙදා. ඉතින් අතර සමසේ බෙදුවා. එවිට බීට ලැබෙන මුදලක් යථ ආකාරයට බෙදීමෙන් ලැබෙන මුදලෙන් දෙගුණයක් වපේ. අයියෝ. අහන්නත් ඕන ප්‍රශ්නයක් මේ අපේ දරුවන්ගෙන් අහන්නේ දක්ෂ දරුවන්ගෙන්. කියන්න බලන්න. එහෙනම් මේ ආකාරයට නොබෙදා දෙදෙනා අතර සමස්තය බෙදුවනම් අපි ඒක ලියමු මේක කෙටියෙන්. සමස්තේ බෙදූ විට බීට ලැබෙන කියලා ඕනේ නැහැ. බීට ලැබෙන මුදල කොටස 3/1. ඒක කලින් ලැබුණු එක වගේ දෙගුණයක් බව පෙන්වන්න මේ ඕන. ඔන්න බලන්න ඒක කරන විදිය. කලින් ලැබුණු භාගය කීයද? 6. ඔන්න අපි උඩින් ලියලා කියමු. කලින් ගුණ කිරීම x සමානයි දැන්. හරිද? කලින් 6න් එකයි. ඇයි ගුණ කරන්නේ? කී ගුණයක්ද කියලා. කී ගුණයක්ද? හරිද? ඒක තමයි x සමානයි දැන් ලැබිලා තියෙන 3 හරිද? කී ගුණයක් යනවා x. කී ගුණයක් ද යන වග x ලෙස ගනිමු. දැන් අපිට පෙන්නන්න බෑ පුතේ. ඔන්න බලන්න. කී ගුණයක් යන වග x ලෙස ගන්න. හරිද? දැන් x ට උත්තරේ 2 આવොත් වැඩි යන්නේ. කලින් ලැබුණු ගාන වැඩි කිරීම x සමානයි දැන් ලැබුණු බාර. ඔන්න x කියන එක තනි කරගෙන මගේ පුතා දන්නවා මේ පැත්තේ 6න් එක එහා පැත්තට යනකොට පුතේ එකෙන් 6 බවට පත් වෙනවා. x සමානයි 3ට 3 එකයි 6ට 3 එකයි. x සමානයි 2 x සමානයි 2. කී ගුණයක් යනවා x ලෙස ගනිමු. කලින් ලැබුණු මුදල ගුණ කිරීම x සමානයි දැන් ලැබුණු කොටස. දැන් ලැබිලා තියෙන්නේ 3න් එකයි. ඔය කියන විදිහට සමසේ බෙදුවොත් 3න් එකයි. කලින් ලැබුණේ 6න් එකයි. ඒක x කින් ගුණ කරාම සමානයි දැන් ලැබෙන්න තියෙන 3න් එක. 3න් එක ලැබෙන්නේ කොහොමද? සමසේ බෙදෙන්නේ. සමසේ දෙන්නකොට බෙදුවාම එක් කොටසක් තමයි ලැබෙන්නේ 3න් එක. ඒක සමානයි කලින් ලැබුණ එකවත් දෙගුණයක් බව. කී ගුණයක් යනවා වගේ x ලෙස ගනිමු නිසා දෙගුණයක් බව වෙන්නේ කියලා දැනගන්න. මේව ඇදුවම හරි පැහැදිලි. නැත්නම් සමාන්තරවට ඇත්තට උත්තරේ දාගන්න පුතේ පැහැදිලි නෑ. තේරුණානේ? ඒක පොඩ්ඩක් සටහන් කරගන්න සමාන්තරවට ඒක තේරෙන්නේ. කී ගුණයක් තේරෙන්නේ නැහැ කියන්නේ දැන් නෙමෙයි. තේරෙන්නේ නැතුව තිබුණේ උත්තරේ මේ දිගාවදී ලියා ගන්න තේරෙන්නේ. අපි දන්න හොඳටම 6න් එක 3න් එක කියන්නේ දෙගුණයක් තමයි. කලින් තිබුණේ 6න් එකයි. දැන් මේ සමසේ බෙදුණා 3න් එකක් ලැබෙනවා. ඔව් 6න් එක 3න් එක කියන්නේ දෙගුණයක් තමයි. කොහොමද ඒක ලියන්නේ? කී ගුණයක් යනවා වගේ x ලෙස ගනිමු. කලින් ලැබුණු කොට මේ විදිහටම විභාගයට කරන්න ඕන කෙනෙකුට හරි පැහැදිලි. කලින් ගුණ කිරීම x. මම මේ පන්තිය පැහැදිලි කරන ඒවා විතරයි නෙවෙයි මේ විභාගවල ලියන විදිහ කියලා දෙන්නේ. හොඳේ. මේ තුන්වෙනි කොටසට යමු. මුලින් සඳහන් ආකාරයට බෙදීමේදී සීත රුපියල් 1000ක් ලැබුණේ නම් තිබෙන අතර බෙදන ලද මුදල කීයද? මුලින් සඳහන් කළ ආකාරයට කියන්නේ පුතා සීත හම්බෙන්න ඕන මුදල 3න් එකයි. මුලින් බෙදූ ආකාරයට බෙදීමේදී
ඊට රුපියල් 1000ක් ලැබුණේ නම් තිදෙනා අතර බෙදන ලද මුදල කීයද? එතකොට අපිට ඉස්සෙල්ලා බලන්න වෙනවා මෙතනදී සීට හම්බෙච්ච භාගය. සීට හම්බුනේ 3න් එකක්නේ. ඒක රුපියල් 1000ක් ලුනේ පුතේ. හරිම ලේසි. සීට හම්බුනේ 3න් එකයි. ඒක රුපියල් 1000ක් ලු. මුලින් සඳහන් කර ආකාරයට බෙදීමේදී සීට රුපියල් 1000යි. පුතේ මෙහන් සීට හම්බුණු භාගය 3න් එකයි. ඒක රුපියල් 1000. එම නිසා මුළු මුදල සමානයි රුපියල් 1000 ගුණ කරනවා 3න්. ඒක රුපියල් 3000ක් කියලා පිළිතුරක් අපිට ලැබෙනවා. මුළු මුදල රුපියල් 1000 වැඩි කිරීම 3 රුපියල් 3000. එන්න යන තුන්වෙනි ගාන. ශාලාවක බිමේ වර්ගඵලය බලන්න පුතේ. ශාලාවක බිමේ වර්ගඵලය 3න් එකක් පන්ති කාමර සඳහාද 3න් දෙකක් කාර්යාලය සඳහාද ඉතිරි බිමෙන් 3න් දෙකක් කාර්යාලය සඳහාද වෙන් කර ඉතිරි වන 200ක වර්ග ප්‍රමාණය පුස්තකාලය සඳහා වෙන් කරන තීරණය කරන ශාලාවක් තියෙනවා. ඒ ශාලාවේ වෙන් කරලා තියෙනවා ඒ පන්ති කාමර වලට ශාලා වෙන් 3න් දෙකක්. කාර්යාලය සඳහා ඉතිරියෙන් 3න් දෙකක්. එවනත් කාර්යාලය සඳහා ඉතිරියෙන් 3න් දෙකක්. ඉතිරි බිම් ප්‍රමාණය වර්ග මීටර 200යි. ඉතිරි බිම් ප්‍රමාණය වර්ග මීටර 200. පුස්තකාලය සඳහා වෙන් කර කාර්යාලය සඳහා වෙන් කර භාග්‍ය කියලා. එන්න බලන්න පුතේ. අපි කතා කරන්නේ 3 2 අභ්‍යාසයේ 3 2 අභ්‍යාසයේ ප්‍රධාන තුන්වෙනි ගාන අහනවා මෙන්න මේ කතාව තේරුම් ගන්න. එකම දේ නැවත නැවත කියවන්න ගියාම පුතාට කරදරයි. වෙලාවනාස්ති වෙනවා. දැන් ඔළුවට ගන්න එක ධාරණය කරගන්න වෙන කතාව. හොඳට අහගන්න. පුතේ බිමි 3න් දෙකක් කාර්යාලයට වෙන් කරා. 3න් දෙකක් පන්ති කාමරවලට වෙන් කරා. 3න් දෙකක් පන්ති කාමරවලට වෙන් කරා. ඉතිරියෙන් 3න් දෙකක් තමයි පුතේ මෙයා කාර්යාලයට වෙන් කරා. අපෙන් අහනවා කාර්යාලයට වෙන් කළ භාගය මුළු වර්ගඵලයෙන් කවර භාගයක්? මෙන්න ඉතිරිය 3න් එකයිනේ පුතේ. ඇයි 3න් දෙකක් පන්ති කාමරවලට වෙන් කරා නම් ඉතිරිය 3න් දෙක 3න් එක 3න් දෙකක් ඒ පන්ති කාමරවලට වෙන් කළ 3න් දෙක අඩු කරනවා. ඔන්නම් පුතාට ඉතිරිය ලබා ගන්න පුළුවන් නේ මෙහෙම. බලන්න. ඉතිරියෙන් 3න් දෙක. කොහොමද ඉතිරිය ගන්නේ? 3න් දෙකක් අඩු කරලා. මේකෙන් 3න් එක. 3න් දෙක. ඉතිරිය 3න් එකයිනේ. මම ඔක එක සැරේට දෙන්න ගන්න හැදුවේ. උදාට පැහැදිලිනේ. ඉතිරියෙන් 3න් දෙක. ඉතිරිය 3න් 3න්. පන්ති කාමර වලට 3න් දෙකක් වෙන් කරාම ඉතිරි උනේ 3න් එක. ඒකෙන් අල්ලන්නේ. වර 3 9යි. වරක් එක දෙකයි. 9න් දෙකක් මෙයා මොනවටද? මෙයා 9න් දෙකක් මොනවටද? කාමර නෙමෙයි කාර්යාලයට වෙන් කරනවා. මුළු ඉඩමෙන් 9න් දෙකක් කාර්යාලයට වෙන් කරනවා. පන්ති කාමර වලට 3න් දෙක. ඉතිරියෙන් පන්ති කාමර වලට වෙන් කරාට පස්සේ ඉතිරියෙන් 3න් දෙක. ඉතිරිය කොච්චරයි? 3න් දෙකක් අඩු කරාම ඉතිරි. 3න් එකක් ඉතිරි. ඒකෙන් 3න් දෙකක් තමයි පුතේ පන්ති කාමර වලට වෙන් කරාට පස්සේ ඉතිරියෙන් 3න් දෙකක්. ඒ කියන්නේ 9න් දෙකක් තමයි මෙයා වෙන් කරනවා අපටද. 9න් දෙකක් වෙන් කරනවා කාර්යාලයට. කාර්යාලයට වෙන් කළා ඉතිරි ටික දෙනවා අපටද පුස්තකාලයට. ඉතිරි ටික දෙනවා පුස්තකාලයට. ඔන්න බලන්න රෝමිලංකන් 2 පුස්තකාලයට දෙන්න භාගය සම්පූර්ණයෙන් අඩු කරලා ඕනි. පන්ති කාමර වලට 3න් දෙකක් වෙන් කරා. කාර්යාලයට 9න් දෙකක් වෙන් කරා. කාර්යාලයේ පන්ති කාමරයි කාර්යාලයයි දෙක එකතු කරලා සම්පූර්ණ එකෙන් අඩු කරාම මුළු එකෙන් අඩු කරාම ලැබෙනවා ඉතිරි භාගය නැත්නම් පුස්තකාල වලට වෙන් කළ භාගය. ඉතිරි භාගය පුස්තකාල වලට වෙන් කළ භාගය. සම්පූර්ණ එකෙන් අඩු කරනවා 9 3 පොදු ගුණාකාරය 9. 9ට 3 වා 3යි 3 වරක් දෙක 9ට 9 2 1 වරක් දෙක 2.
අවසානයේ 9 අඩු කරනවා 9 8ක් 9 අඩු නම් 9 2යි කියලා අපිට පිළිතුරක් ලැබෙනවා. පුතේ මේක. බලන්න ආයෙම සරයක් දවදානෙන් අහන්නේ සම්පූර්ණ මුදල සම්පූර්ණ ඉඩමේ සම්පූර්ණ භූමි ප්‍රදේශයේ 3න් 2ක් වෙන් කරනවා පුතේ. ඔයටද 3න් 2ක් වෙන් කරනවා පන්ති කාමර. ඉතිරියෙන් පැටල ඉතිරි එකක් ඇයි 3න් 2ක් අඩු කරලා පන්ති කාමර වලට වෙන් කරාට පස්සේ ඉතිරිය 3න් 1. ඒ කෙල් 3න් 2ක් තමයි මොනවාටද අර කාර්යාලය කියන එක 9න් 2ක්. ඒතර පන්ති කාමර 3න් 2යි කාර්යාලයට 9න් 2යි. ඒ දෙක එකතු කරාම 9න් 8. මුළු ප්‍රමාණය 9 9ක් ගියාම 9න් 2යි මොනවටද පුස්තකාලයට. අහනවා ශාලාවේ මුළු බිම් ප්‍රමාණය හරිම ලේසි මෙන්න බලන්න එක ගන්න විදිහ. 9න් 1 තමයි පුස්තකාලයට ඒක වර්ග මීටර් 200යි පුතේ. 9න් 1 තමයි පුස්තකාලයට ඒක වර්ග මීටර් 200යි. 9න් 1 තමයි පුස්තකාලයට ඒක වර්ග මීටර් 200යි. එහෙනම් මුළු ඉඩම වන්නේ හරිම සරලයි. මුළු ඉඩම වන්නේ 200ක් වර්ග මීටර් වැඩි කරනවා 9. 9 1 18යි 1800ක් වර්ග මීටර් කියලා මුළු ඉඩම අපිට ලැබෙනවා. වර්ග මීටර 1800යි මුළු ඉඩම. මුළු ඉඩම කියන්නේ පුතේ මේ භූමි ප්‍රදේශයක් ශාලාව පන්ති කාමර සඳහා කාර්යාල සඳහා වෙන් කළ බිම් ප්‍රමාණ වෙන වෙනම සොයන්න. බිම් ප්‍රමාණ වෙනවා. භාග නෙමෙයි බිම් ප්‍රමාණ. පන්ති කාමර සඳහා කාර්යාලය සඳහා පන්ති කාමරය සඳහා කාර්යාලය සඳහා මොන අපි ගමු පුතේ. ඔන්න මුළු බිම් ප්‍රමාණය අපි ගාව දැන් තියෙනුනේ 1800යි කියලා. ඔන්න අපි ගන්නවා පන්ති කාමර සඳහා 1800ක් වර්ග මීටර් වලින් කොච්චරක්ද 3න් 2ක්ම යා වැය කරන්නේ පන්ති කාමර. 1800ක් වර්ග මීටර් වලින් 3න් 2ක්ම වැය කරන්නේ පන්ති කාමර වල. හරිම ලේසි. 3 ඒවා 1යි 3 වර 600. 600 දෙකෙන් වැඩි කරාම 1200ක් වර්ග මීටර් පන්ති කාමර වල. පන්ති කාමර වලට 1200. ඊළඟට අපි ගන්නවා මොකක්ද පන්ති කාමර වලට පස්සේ අරවා මොකක්ද කාර්යාලය. කාර්යාලයට 1800ක් වර්ග මීටර වලින් කොච්චරක්ද 9න් 2ක් 9 2යි 9 වරක් 200. 200 දෙකෙන් වැඩි කරාම වර්ග මීටර 700ක් කාර්යාලයට වෙන්නේ. වර්ග මීටර 700ක් කාර්යාලයට වෙන්නේ. චාරිකාවක නිරත වූ හතරවෙනි ගානට ඉන්නේ පුතේ බලාගන්න බැරියෝ. චාරිකාවක නිරත වූ අනිල්ට ඒ සඳහා වියදම් වූ සම්පූර්ණ මුදලින් 7න් 4ක් ආහාර සඳහාද ඉදිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු සඳහා ඉදිරියෙන් 3න් 2ක් ඒක මතක තියාගන්න තරම්. ඉදිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු සඳහාද ඒ හැර අනෙකුත් වියදම් සඳහා රුපියල් 800ක් වැය වූයේ නම් චාරිකාව වෙනුවෙන් අනිල්ට වියදම් වූ මුළු මුදල සොයන. අන්න ඒ වගේ මෑත කාලේ විභාගෙට ප්‍රශ්න එනවා පුතේ. කොටස් ඔක්කොම ටික අපි හදාගෙන ඉන්න ඕන. එක කොටසක් වශයෙන් තමයි විභාගෙට. උදාහරණයක් ඇටියට අපිට වෙනදා කියනවා කොළඹ කොටුවට ගිහිල්ලා නුවර බස් එකේ නැගලා මෙහෙම දල්දා මාලිගාව පැත්තට යන විදිය කියනවා. දැන් කීම කියන්නේ කෙලිම කියනවා ඔන්න ඉන්නකො මාතරින් එහෙම නැත්නම් ගාල්ලෙන් අතහැරලා කියනවා නුවර යන්න. ඔන්න ඒවා. ඒකට යන පියවර අපි දැනගෙන ඉන්නවා. වෙනදා පුතේ කොටස් වශයෙන් ප්‍රශ්න 7ක් 8ක් අහනවා. දැන් නැත කාලේ ක්‍රමයක් තියෙනවා. එක සැරේටම අන්තිම ප්‍රශ්නය අහනවා. හැබැයි අන්තිම ප්‍රශ්නය අහන්න ඕන අර පුතා අලුතරට ගිහිල්ලා කොළඹ කොටුවට ගිහිල්ලා නුවර බස් එක අරගෙන නුවර බස් එකේ නැගලා අරවා මේවා පහු කරගෙන නුවර යනවා වගේ දැනගෙන යන්න ඕන. දැන් මේ දෙවි කොටස් වලට ඔක්කොම උත්තර ලියන්න. දැන් බලන්න කතාව. චාරිකාවක නිරත වූ අනිත් තියෙන වියදම් තමයි 7න් 4ක් ආහාර සඳහා වියදම් වෙනවා. 7න් 4ක් වියදම් වුණාට පස්සේ ඉදිරියෙන් ඒ කියන්නේ පුතේ 7න් 4ක් අඩු කරාම 7න් 3ක් තුනයි ඉතිරි. ආන්ගේ ඉදිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු සඳහා වැය වුණා. එතකොට ඔන්න හතරවෙනි ප්‍රශ්නේ අපි ඉස්සර වෙලාම මේකේ රෝමිලක්කම් මොකුත් නැහැ. අපි බලන්න ඕන පුතා මෙන්න
ඉස්සර වෙලාවක යකට ආහාර පසු ඉතිරි. එහෙම දාමු කෙටියේ. ආහාර පසු ඉතිරිය. ආහාර පසු ඉතිරිය වන්නේ සම්පූර්ණ 7න් අඩු කරනවා උදේ 7න් 4ක්. යාට ආහාර සඳහා 7න් 4ක් යනවා. ආහාර පසු ඉතිරිය කොච්චරයිද? 7න් 3යි. ආන්ගේ ඉතිරියෙන් ඒ ඉතිරියෙන් 3න් 2ක් ගමන් ගාස්තු කියලා ලිව්වා. ඔන්න 7න් 3 අල්ලන්න 3න් 2ක්. 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. එක්වරක් 1 2යි එක්වරක් 4යි. ගමන් ගාස්තු සඳහා වේලු වාග්ය 7න් 2. ගමන් ගාස්තු සඳහා වේලු වාග්ය 7න් 2. ඊළඟට අහනවා දරුවෝ මේක අහන්නේ අවසන් වියදමනේ ඉතිරිය රුපියල් 800. ඒකට අපි කියන්නේ වෙනත් වියදම් වාග්ය. වෙනත් වියදම් මුදල නෙමෙයි ඕන අපිට වාග්ය. මොකද මුදල දීලා තියෙනවා උදේ. මුදල දීලා තියෙනවා ඒකට කලපන්න සමාන කරන වෙනත් වියදම් වල වාග්ය හොයාගන්න. වෙනත් වියදම් වාග්ය හොයන්නේ කොහොමද? ආහාර වලට 7න් 4ක් වියදම් වුණා. ආහාර වලට 7න් 4ක් වියදම් වුණා. මේ තියෙන්නේ පුතේ ආහාර වියදම. මේ තියෙන්නේ ගමන් වියදම. ආහාර වියදමයි ගමන් වියදමයි තියෙන්නේ. සම්පූර්ණ එකෙන් ඉතිරිය වෙනත් වියදම් 7න් 4ක් ආහාර වලට 7න් 2ක් වෙනත් වියදම් වල. ඒකට සම්පූර්ණ එක කියන්නේ පුතා ගන්නවා 7න් 7යි. ඒකෙන් අඩු කරන්න ඕන පුතේ 7න් 6ක්. සමාන වෙනවා පිළිතුර 7න් 1. 7න් 6ක් අඩු කරාම පිළිතුර 7න් 1. පිළිතුර 7න් 1. අන්න එතකොට මේ 7න් 1 තමයි පුතේ රුපියල් 800. ඒ 7න් 1 තමයි 800. මුළු මුදල බලන්න මොකද්ද කරන්නේ? ඒක ගුණ කරනවා 7න්. 7න් 1 තමයි 800. 7න් 1 තමයි 800. දැන් අද එක සැරේට මුළු මුදල හොයන්න බැහැනේ අපට. මුළු මුදල හොයන්න පියවර වශයෙන් ඉන්න ඕන. මුළු මුදල. ඒ නිසා මුළු මුදල සමානයි හරිවලේසි රුපියල් 800 ගුණ කරනවා 7න්. 7.4කට 56 රුපියල් 5600ක් වියදම් වෙලා තියෙනවා මෙයාගේ චාරිකාවට. මොනවාද සරක් කෙරුණට ගහගන්න. මෙයාගේ වියදම් තියෙන්නේ කෑම බීම වලට 7න් 4ක්. ඉතිරියෙන් 3න් 2ක් ගමන් වියදම්. ඉතිරි රුපියල් 800 වෙනත් වියදම්. වියදම් ಜಾති 3යි. පළවෙනි එක ආහාර. ආහාර වලට වියදම තමයි 7න් 4. 7න් 4ක් අඩු වුණාම 7න් 3යි ආහාර පසු ඉතිරි. ආහාර පසු ඉතිරියෙන් 3න් 2ක් ගමන් වියදම් කියන්නේ 7න් 3න් ඉතිරියවන 7න් 3න් 7න් 4ක් යාපුතේ ඉතිරියවන 7න් 3න් 3න් 2ක් ඒ කියන්නේ 7න් 2ක් තමයි ගමන් වියදම්. ගමන් වියදම් වල වාගේ ආහාර වල වාගේ දෙක එකතු කරලා මුළු එකෙන් අඩු කරාම ලැබෙනවා වෙනත් වියදම් වාගය 7න් 1. 7න් 4යි පුතේ ආහාර 7න් 2යි පුතේ ගමන් වියදම්. දෙක එකතු කරාම 7න් 9ක් අඩුනාම 7න් 1. ඒ 7න් 1 රුපියල් 800ක් නම් මුළු මුදල බලන්න 800 ගුණ කරනවා 7න් රුපියල් 5600යි. ඔහුට චාරිකාවට වැය වූ මුළු මුදල ඊයද රුපියල් 5600යි. අපි කොපස්යෙන් එක මේ වගේ තමයි ප්‍රශ්න විභාගෙට එන්නේ. උදාහරණ පාස් පේපර් සමගින් බලන්න පුළුවන් මම දැනක් කියන්නම් හරියටම කියන ෆස්ට් පේපර් එකේ B පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ. මොන බලන්න කොච්චර ෂුවර් කරලා කියන්න පුළුවන්ද කියලා. ෆස්ට් පේපර් එකේ B පාර්ට් එකේ ලකුණු 10 පළවෙනි ප්‍රශ්නේ. කෙටි ප්‍රශ්නයක් කොයි හරි දැනග තියෙනවා. ඒක ලකුණු 12. සරෝජා පුස්තකාලයෙන් දැගෙන පොතක් 3න් 1ක් පළමු දින කියවුවාය. පළමු දවසේ 3න් 1ක් කියවුවාය. දෙවැනි දිනේ ඇයට කියවෙන්න ලැබුණේ ඉතිරි ප්‍රමාණයෙන් 2න් 1කි. නැවත තුන්වෙනි දිනේ ඉතිරිව තිබූ පිටු 75 කියවා ඇය අවසන් කරාය පොතේ මුළු පිටු ගණන කියවි. අනේ පොතේ දවස් 3කින් පොත කියවලා තියෙනවා. අපි ගන්න ඕනේ ඉස්සෙල්ලා පළවෙනි දවසේ කියවු භාගය. දෙවැනි දවසේ කියවන්නේ ඉතිරියෙන් 3න් 2ක්. ඉතිරියෙන් 2න් 1ක්. ඉතිරියෙන් 2න් 1ක්. ඉතිරියෙන් 2න් 1ක්. තුන්වෙනි දවසේ කියවන්නේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ කියවලා ඉවරුනාට පස්සේ ඉතිරි කොටස. ඒක පිටු 75. එහෙනම් මේ ගාන වගේමයි. කරපු ගාන වගේමයි. එතකොට අපි ගන්න ඕන මෙන්න බුද්ධේ. ඔන්න මම මේ කතා කරන්නේ පස්වෙනි ගාන. හරිද? පළමු දවසේ පළවෙනි ඉතිරි. පළමු
දවසින් පසු ඉතිරි ය සමානයි 3න් 3න් අඩු කරනවා 3න් 1. උත්තරය 3න් 2. හරිද? එතකොට පළමු දවසෙන් පසු ඉදිරිය 3න් 2. එතකොට දෙවන දවසේ කොහොමද? දෙවන දින සමානයි ඉදිරිය වන 3න් 2න් 2න් 1. අයියෝ මේ බලන්න දෙවන දවසේ කියවලා තියෙන්නේ 3න් 1 තමයි. පළවෙනි දවසේ 3න් 1යි මේ තියෙන පළවෙනි දවසේ කියවපු බා මේ තියෙන දෙවෙනි දවසේ කියවපු බා. එහෙනම් දෙවන දින හරිම ලේසි සම්පූර්ණයෙන් අඩු කරනවා 3න් 1යි පළවෙනි දවසේ 3න් 1යි දෙවෙනි දවසේ 3න් 1යි පළවෙනි දවසේ 3න් 1යි පළවෙනි දවසේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ සම්පූර්ණ එකෙන් අඩු කරනවා පුතේ 3න් 2. 3න් 3න් අඩු කරනවා නම් බලන්න පේනනම් උඩ පුතේ බලන්න 3න් 3න් අඩු කරනවා 3න් 2. අවසානයේ තුන්වෙනි දවසේ 3න් 1. ඇත්තටම මෙයා පොත කියවලා තියෙන පළවෙනි දවසේ 3න් 1යි දෙවෙනි දවසේ 3න් 1යි තුන්වෙනි දවසේ 3න් 1. සමානව දවස් තුනට පොත කියවලා තියෙන්නේ සමාන. එන්න බලන්න මේ කතාව 3න් 1 තමයි තුන්වෙනි දවසේ කියුවේ ඒකේ පිටු තිබිලා තියෙනවා 75. එහෙනම් මුළු පිටු ගන්නට සමානයි නෑ හරිම ලේසි 75 ගුණ කරනවා 3ෙන්. මුළු පිටු ගන්න බලන්න 75 ගුණ කරනවා 3ෙන්. 75 කියලා කියන්නේ දරුවෝ 75 කියලා කියන්නේ හරිම සරලයි. උදේ තේරුම් ගන්න තුන්වෙනි දවසේ කියු පිටු සංඛ්‍යා. ඒක 3ෙන් ගුණ කරනවා කුමරප්පා පාලෙන් පහයි ඉතිරි කුමරක්කට 21 1 22 විදුදේශීය 25ක පොතක් තමයි මෙයා මේ කියවලා තියෙන්නේ. නායක සරක් කියන උද දවදානේ නග පළවෙනි දවසේ මේක සම්පූර්ණ පොතේ 3න් 1ක් කියනවා. එතකොට 3න් 3කට ඇදුවොත් පොත 3න් 1ක් කියුවා. පළවෙනි දවසේ පස්සේ ඉතිරි 3න් 1. දෙවෙනි දවසේ කියවන්නේ අන්නේ ඉතිරියෙන් 2න් 1. දෙවන දිනේ කියවන්නේ 3න් 2න් 2න් 1. ඒ කියන්නේ 3න් 1. තුන්වෙනි දවසේ කියවන්නේ සම්පූර්ණ එකේ 3න් 1 3න් 1 එකතු කරාම 3න් 2. 3න් 2 අඩු කරාම උත්තරය 3න් 1. ඒ 3න් 1 කියන්නේ පිටු 75. 3න් 1 කියන්නේ පිටු 75. මුළු පිටු ගන්න බලන්න මොකද්ද කරන්නේ? 75 ගුණ කරනවා 3න් 225. නොම තමයි කරන්නේ. බලන්න. මෙස්ට අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ දීලා තියෙනවා. එහෙම කතාවක්. තුනා මාරට එකතු කරන්න. එකහමාර ගුණ කරන්න ඉස්තන. එයා සමානයිලු හතරමාර. උදා දන්නවා මේ වගේ ගානක් මේක සමීකරණයක් නේ දුන්නේ. අපි මේ ඉස්තනට දාගමු පැටියෝ අකුරක්. ඒ කියන්නේ කැමති අක්ෂරයක් විචල්යක් දාගමු. විචල්ය කියන්නේ ඥාපයක් අපි උදන්නේ නොදන්නා පදයක් නොදන්නා දෙයක් සෙවීම. උණයාට දාගන්න අකුරක් ඒ කියන්නේ. අපිට ඉස්සර වෙලා පුළුවන් උදාට මේ තුනමාර ගෙනියන්න එහාට. ඒකම එකමාර කියන එක අපිට මිශ්‍ර භාගයක් වශයෙන් කරන්න පුළුවන්. විෂම භාගයක් වශයෙන් කරන්න පුළුවන්. දෙවරක් 1 2 1 3. ගුණ කිරීම ඒ සමානයි හතරමාරෙන් අඩු කරනවා තුනමාරක්. හතරමාරෙන් අඩු කරනවා තුනමාරක්. දෙවරක් 1 2 1 3යි. ධන තුනමාර අඩු කරාම විද තුනමාරක් වෙනවා. හරි ලේසියිද? මේ පැත්තේ ධන වලින් ජොයින් වෙලා තිබුණි ධන තුනමාර. එහා පැත්තට ගෙනිච්ච එක ඍණ තුනමාරක්. මෙතන දීලා තියෙනවා එකමාර කියන එක දිස්ත්‍ර සංඛ්‍යාවක්. ඒක විෂම කරා. දෙවරක් 1 2 1 දෙකකින් ගුණ කිරීම ඒ. එතකොට අපි දන්නවා මෙතන 3යි a යට 2 කියලා එදෙන්නේ ගුණ කරා. හතරමාරේ තුනමාරක් අඩු කරාම තවත් නටන්න දෙයක් නැහැ ඒක මේකයි. හතරමාරේ තුනමාරක් අඩු කරාම ඊට පස්සේ පුතාට පුළුවන් මේ පැත්තේ දෙක නැති වෙන දෙකකින් ගුණ කරලා අර පැත්තත් දෙකකින් ගුණ කරා. දෙකට දෙක කැපුණම 3යි a සමානයි දෙවරක් 1 2යි කියන්නේ. ඊළඟට මේ පැත්ත 3ෙන් බෙදලා එහා පැත්තත් 3ෙන් බෙදුවම ඒ සඳහා ලැබුණු උත්තරේ 3ෙන් 2. අන්න ඉස්තන්ට ගැලපෙනාගේ. නිකම් භූතයා වගේ ඉස්තනක් තියාගෙන ගන්න හැදුවනම් මට හම්බෙන්නේ නැහැ. මම ඉස්තන්ට අකුරක් දැම්මා. අකුරක් දැම්මට පස්සේ මේ ධන තුනමාර එහා පැත්තට ගෙනිච්චා. මොකද සරල සමීකරණයක්.
ඒ තන තුනමාර අඩු වුණාම දින තුනමාරක් කියලා අඩු වෙනවා යාම එක අපා. ඊළඟට මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරාම දෙවරක් එක 2 1 2 3 ආවා. යා ඒ එක වැඩි වුණාම 2 3යි ඒක ආවා. යට දෙක බෙදපු දෙක නැති වෙන දෙකෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරා. එහෙම නැත්නම් පුතාට පුළුවන් එක සැරේටම මේ ගුණ කරපු දෙකෙන් තුනේ හපත් යනකොට තුනෙන් දෙක බවට උඩයන් මාරුවා. ඒක සැරේට ගෙනියන්න දෙමු. එහෙම කරක් එන්නේ උත්තරේ තුනෙන් දෙක තමයි. ඊළඟට මෙන්න මේක. මේ ගන්න චුට්ටක් ලියන විදියම මම හදා ගන්න ලියන්න දෙවෙනි ගන්න. බලන් ඉන්න පුතේ දැන් ලියන්න එපා කලබල යන්න. 2යි 2ෙන් එකට එකතු කරනවා 1යි 3ෙන් 2. මම ඒක වරහණක් ඇතුලේ දානවා. අර දීර්ඝ බෙදීම කියන එක ඉලකාල බෙදීම දාපු එක ඔන්න ඔය විදිහට දාන්න. ඊළඟට 1යි 5ෙන් 1 බෙදීම ලකුණ 15ෙන් 4 එකතු කිරීම 2ෙන් 1 වරහණ මාලා අල්න යන්න 5ෙන් 4. ඊට මෙහාට වෙන ලියමු ගාන පොතේ තියෙන නිසා කරපු දෙය පැහැදිලිද බලන්න. ඔය පොතේ තියෙන ගානම තමයි මම මේ ලියලා තියෙන්නේ. දෙවෙනි ගාන. අර ඉරක් ගාලා ඉරට උඩින් තිබිච්ච වාජ්‍ය ඒක කියන්නේ ලවය. ඒ තමයි මේ වරහණ දෙන්නේ. ඊළඟට මේ විදීම සඳහන් කරලා තියෙනවා මේ තියෙන යට තියෙන ඉලක්ක මෙහෙම නැත්නම් හරය. නැත්නම් වාජ්‍යකය කියලා අපි මේක දෙන්නේ. මේ තියෙන අල්ලන්නේ පහින් ගන්න. සමාන ලකුණ දානවා මේ වරහණ ඇතුලේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරනවා දෙවරක් එක 4 1 5යි. එකතු කිරීම 3ක් එක 3යි 2යි 5යි. බෙදීම 5ක් එක 5යි 1යි 6යි. බෙදීම 15ෙන් 4යි. එකතු කිරීම 2ෙන් 1. අල්ලන්න කොච්චරද පුතේ? 5න් 4යි. 5න් 4යි. තේරුණා නැති අකුසල්ක. හරිද? මොන 5න් 4 හරි. පුතා දන්නවා මේ වරහණ ඇතුලේ එකතු කිරීමක් කියන නිසා දෙන්නගේ පොදු ගුණාකාරය ගන්නවා. දෙකේ තුනේ ගොඩක් පොදු ගුණාකාරය ගන්නවනේ. ඕඩමන් සිස්ටම් 1 වේ බුදරිනිය දෙකේ තුනේ ගොඩක් පොදු ගුණාකාරය 6. හරිද පුතේ? 6ට දෙකේවා 6ට දෙකේවා 3යි 3 15යි. 6ට තුනේවා 6ට තුනේවා 2යි දෙවරක් 5 10යි. බෙදීම ලකුණු හොමම තියෙනවා. පුතා දන්නවා මෙතනදී ප්‍රමුඛතාවය දෙන්නේ බෙදීම තියෙනවා එකතු කිරීම තියෙනවා. බෙදීම තියෙනවා එකතු කිරීම තියෙනවා. පුතා දන්නවා 5න් 6 කියන එක තියාගෙන බෙදීම ගුණ කිරීම වෙනකොට 4 යට යනවා 15 උඩේ. එකතු කිරීම 2ෙන් 1. අල්නන් 5න් 4යි. මෙතෙන් එනවා පුතේ වරහණක් ඇතුලේ යටට 6 එනවා උඩට 25යි. උතර බෙදීම 5ට 5 1යි 15ට 5 3යි. දෙකේවා 2යි දෙකේවා 3යි. වරහණ ඇතුලේ එනවා 3ක් 9යි. දෙවරක් 1 2යි. යාට 2න් 5 1යි කියලා එකතු වෙනවා. අල්නන්න 5න් 4යි කියලා අවසන් පිළිතුරේ. පුතා දන්නවා තව පොඩ්ඩක් අර වරහණ ඇතුලේ සුළු කරන්න ඕනේ. වන් බෙකුදරි න්‍යායේ සෙලවල වරහණ ඇතුලේ සුළු වෙන්න එපා. යටට 2 එනවා උඩට 10ක් එනවා. අල්නන්න දෙතෙන් එනවා 5න් 4. ඔබ දන්නවා වරහණෙන් පස්සේ අපි ප්‍රමුඛතාවය දෙන්නේ අල්නයන්. අල්නයන්ෙන් කියන්නේ ගුණ කිරීමනේ. බලන්න 5ට 5 1යි 10ට 5 2යි. 2ට 2 1යි 2ට 2 1යි. අවසානයේ උත්තරයක් එනවා. මේ පළවෙනි කොටස මම මකන්න වෙනවා පුතේ. ක්‍රීඩමදී. එතකොට අපිට පේනවා පුතාලට මෙන්න මෙහෙම ගණනක් එන්නේ. සමානයි 25 උඩට එනවා යටට 6 එනවා. මෙන්න බෙදීම ලකුණ තියෙනවා. එතකොට අපිට පේනවා එක් වරක් 4 4යි එක් වරක් 1 1යි. 6න් 25 බෙදීම ගුණ කිරීම වෙනකොට 4 යට යන උඩට 1 6න් 25 4 යට යන 1 උඩට බලන්න. උඩට එක් වරක් 25 25යි 6 වරක් 4 24යි. අවසන් පිළිතුර 1යි 24න් තව ඉතිරි 1. 1.24 ඉතිරි 1. ඕක තමයි අපේ උත්තරේ. මම දන්න ගොඩක් දෙනෙකුට ඕක වරදිලා තියෙනවා. අරකට කියනවා උදට පේනනේ අර ඉලක්ක ගහලා තියෙන ඉලක්ක ගහලා තියෙන දෙදී. අර උඩ තියෙන ප්‍රකාශය යට තියෙන කෙනාගෙන් විතලා එන කෙනාගෙන් අල්ලන්නට එන්න තමයි දෙන්නේ. උඩ තියෙන ප්‍රකාශය මේ වරහණ තුළ දැම්ම. යට තියෙන ප්‍රකාශය මේ වරහණ තුළ දැම්ම. අල්ලන්න දාලා වෙනම දැම්මපුතේ අයින් අතර කලබලේ ලියන්න එපා හංගේ. ඔබට තනියෙන් හදන්න පුළුවන් නේ. බැරි වුණොත් මම ආයෙ කියලා දෙන්න. හංගේදී. ඔළුවට ධාරණය කරගන්න මේක ඔළුවෙන් දැන්පත් කරගන්න. සමහර අය ඔන්න දැන් ඉරව
පායගෙන යනකොටම ලීව්වේ. උදේ පාන්දර නැගිටලා කුකුල් වගේ දැන් ආයි යන්නේ. දෙවරක් එක 4යි 5යි 2න් 5. තුන්වරක් එක 3යි 2යි 3න් 5. ඊළඟට පුතේ 2යි 3යි පොදු ගුණාකාර 6යි. 6ට 2ව 3යි. තුන්වරක් 5 15. 6ට 3ම 2යි. දෙවරක් 5 10යි. 15යි 10යි 25යි 6යි 25. බෙදීම පස්වරක් එක 5යි 6යි 5යි 15න් 4. ධන දෙකෙන් එක. අල්නයන් 5න් 4. එතකොට පුතා දන්නවා මෙතන බෙදීම ගුණ කිරීම කරලා වරණ ඇතුලේ සුදු කරනවා. මෙතන පුතා 15යි යට ගන්න අනුව 2 3 පොදු ගුණාකාරය වෙලා 6ට 2ව 3යි 3වරක් 5 15. 6ට 3ව 2යි දෙවරක් 5 යට එකට හරියට දෙක හදලා 6 25. මෙතනත් වරණ දෙක ඇතුළේ අතර තියෙන බෙදීම. මෙතන ඉස්සෙල්ලා බෙදීම ගුණ කිරීම කරලා උඩට මාරු කරලා උඩට කැපුවා. 2ව 2යි 2ව 3. 5ව 1යි 5ව 3. 3වරක් 3 9 යට 2. අතන මේ දෙකට දුන්න ඒත් එකතු කරාම කියන්නේ දෙකෙන්. දෙකෙන් 9ට දෙකෙන් එකක් එකතුනාම දෙකෙන් 10යි. අල්න යන්න 5න් 4. 5ට 5 1යි. 5ට 5 1යි උදේ බලගන්න. 5ට 5 1යි 10ට 5 2. මේ දෙකට 2 1යි දෙකට 2 1. 6න් 25 ඔන්න තියෙන්නේ. බෙදීම 1න් 4. 1න් 4 කියන එක ගොඩ කිරීම එනකොට 4න් තමයි. 1 වරක් 25 25යි. 6 වරක් 4 24. 24න් 25යි 25. ආයි පිටි පැත්තට පැත්තකින් දීවා 1යි 24න් 1යි. චුට්ටක් දුරට විතරක් සටහන් කරගන්න උත්තරේ දාන්න. මෙතෙන්ට විතරක් එන්න මේ ගණිතෙන්ට දුරු ටික හදන්න ගන්නවා. චුට්ටක් දුරට පේලි දෙකක් විතර ලියා ගන්න අන්තිම උත්තරේ දාන්න. ඔන්න අපි ගමු අන්තිම ගානට කලින් එක. ආඩම ඉවරයි අන්තිම ගානට කලින් එක. ABC ව්‍යාපාරික හිමිකරුවන් තිදෙනෙක්. එම ව්‍යාපාරය සඳහා ඔවුන් යෙදූ මුදල තව එකක් මම කියන්නම්. බදාදා දවසේ අපි පුතේ මේ ගැම්මටම භාග පාඩමේ ගණන් ටික ටියුට් එකේ හදලා ඉවර කරනවා. ඒ නිසා පුතාලා භාග පාඩමේ ගණන් ටික ඔක්කොම හදලා තියාගන්න බදාදා වෙනවා. ටියුට් එක ඉවර කරනවා නම් වඩා හොඳයි. මට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න වෙනවා භාග පාඩමට. මොකද ඒකේ ලකුණු ප්‍රමාණය වැඩි නිසා. බදාදා වෙනකොට භාග ටියුට් එකේ ගණන මේකේ තුරුනා නම් ඒකයි දෙකම කරලා තියාගන්න. අපි යනවා මේ කාලෙට. ABC නම් ව්‍යාපාර හිමිකරුවන් තිදෙනෙක්. එම ව්‍යාපාරය සඳහා ඔවුන් යෙදූ මුදලට අනුව ලැබූ ලාභය බෙදාගත්තේ. යෙදූ මුදලට සාපේක්ෂව ලැබූ ලාභය බෙදාගත්තේ. ලාභයෙන් 7න් 2ක් උගත් ප්‍රමාණයක්ද ඒට එමෙන් දෙගුණයක් බීට ලබා දී ඉදිරියේ සීත දුන්නේ. AB දෙදෙනාට වෙන්නුවේ රුපියල් 72000ක් නම් ව්‍යාපාරයේ ලද ලාභය මේ විමලේසි අපේ පුතාලා පොක හදාගන්න හරිම සිම්පල්. ඔන්න බලන්න. මම මේ කතා කරන්නේ ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්න. ඒට ලැබෙනවා ලාභයෙන් කොච්චරද 7න් 2ක්. බීට ලැබෙනවා ලාභයෙන් කොච්චරද අර වාගේ දෙගුණයක්. ඒට 7න් 2 උක්ත කිරීමක් සූත්‍රය උක්ත කිරීමක්. ඉතින් මේක හරියට ගමුතේ අර අලුතුම් කඩේකට ගිහිල්ලා නට්ටන් බෝල්ට් ඉල්ලුවා වගේ වැඩ. ඒට 7න් 2යි බීට 7න් 2මෙන් දෙගුණයක්. දෙවරක් 2 4යි එක්වරක් 7 7යි. ඒට 7න් 2යි බීට එකෙන් දෙගුණයක්. ඉතිරිය සීට හම්බෙන්නේ එකෙන් අඩු කරනවා 7න් 2යි 7න් 4යි. උත්තරය 1 කියන්නේ 7න් 7. යාගෙන් අඩු කරනවා 7න් 6. අවසන් පිළිතුර 7න් 1යි. ඒට 7න් 2යි බීට 7න් 4යි සීට 7න් 1යි වශයෙන් බෙදෙනවා. ඒටයි බීටයි දෙන්නාට හම්බෙලා තියෙනවා. මෙන්න ඒට හා බීට. එවනනම් A ධන B කියලා ගමු. A ධන B සමානයි ඒට හම්බෙනවනේ 7න් 2ක් බීට හම්බෙනවනේ 7න් 6ක්. ඒ දෙක එකතු කරාම 7න් 6යි. මේක 6යි මෙන්න 4යි. ඒටයි බීටයි දෙන්නට 7න් 6යි. ඉතින් 7න් 6 තමයි රුපියල් 72000. 7න් 6 ඒටයි බීටයි ලැබුණු මුදල රුපියල් 72000. ඒටයි බීටයි හම්බෙච්ච මුදල රුපියල් 72000. 7න් 6 72000 නම් අපි 7න් එකතු කරගෙන ඉන්න ඕනේ. ඒක ගන්නේ 72000 බෙදනවා පුතේ 6. ඒක රුපියල් 6 වරක් එක 6 6 වරක් දෙක 12යි 12000යිනේ. ඒක රුපියල් 12000යිනේ. එම නිසා මුළු මුදල
මුළු මුදල මුළු ලාභය මුළු මුදල කියනවට වඩා ලස්සනයි වචනේ මුළු ලාභ සමානයි රුපියල් 12000 ගුණ කරනවා 7 4.0.0.0 4ක් එක 14න් 4 එකක් ඉතිරි 4ක් 7යි එක රුපියල් 84000ක් යක් ලැබිච්ච මුළු ලාභය වශයෙන් හරිම සරල කතාවක් නේ ලාභෙ බෙදනකොට ඒක හම්බ වෙන මුදල 7න් 2යි ඊට එමෙන් දෙගුණයක් සීට දෙනවලු 7න් ඉදිරි කොටස ඒක හම්බුනේ 7න් 2යි බීට වෙන්නේ ඒ වගේ දෙගුණයක් 7න් 4යි ආගන්නවා මේක ගුණ වෙනකොට දෙකට යටින් එකක් තියෙනවා දෙවරක් දෙක හතරයි හතරක් එක හතරයි ළමය හරය ගුණ කරන එක කරා මොකද උඩයට කැපෙන්නේ නැති නිසා සම්පූර්ණ එකේ ඒටයි බීටයි හම්බෙච්ච කොටස් දෙක එකතු කරලා අඩු කරනවා 7න් අඩු නම් 7න් 1යි 7න් 1යි කාටද සීට ඒක තමයි නෑ එතන මේක ඕනක් නෑ ඒටයි බීටයි ලැබෙන මුදල් දෙක දැන් මේක හොයන්න ඕනක් නෑ මුදල්ට මේ නිකන් ඒක හෙව්වට ඒක ඕනේ නෑ හරි ඒකයි මේක හම්බෙච්ච භාග ප්‍රමාණය තමයි 7න් 6. මේක රුපියල් 72000යි. 7න් 6 72000යි නම් 7න් 2 බලන්න. ඒක බෙදනවා 6. ඒක 6 බෙදුවාම එක එනවා 12000. මුද්දාවේ බලන්න. 12000 ගුණ කරනවා අගෙන් 7න්. හොඳයි. එතකොට අපිට ඉතිරි වෙලා තියෙනවා මුද්දාලට තව එක ප්‍රශ්නයක්. අපි බදාදට භාග පාඩමම කතා කරනවා මේ ගැඹුරටම. මොකද තව ගණන් කීපයක් ගන්න ඕන. ඒක හැදුවම තමයි පුතාට මේක හොඳට මතකයේ තියෙන්නේ. සියලු දෙනාට පෙරවන් සර්ණයි දෙවියන්යි